පින්වත්නි ධර්ම ශ්‍රවණයට පළමු පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි කළුබෝවිල බුද්ධ ഘോഷ විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමා ආදි ශිෂ්‍ය සංගමයේ පෙරටු කරගත් මේ මාපියාදීන් දූ දරුවන් පිරිවරාගෙන මේ උදෑසන ඊටා වටිනා කර්තව්‍යයක් නැත්නම් බණ අහන්නට කියලා මේ විහාර භූමියට රැස් වෙලා මෙහෙම සැදී පැහැදී සිටිනවා. මම ධර්ම දේශනාවට මාතෘකා කළේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ ත්‍රිවිධ රත්නයයි. සමහර විට හිතෙන්න පුළුවන් ඉතින් ඕක අපි දන්නවනේ කියලා. දන්න බව නම් ඇත්තයි. ඒ වුණාට දන්න දෙයක් නැති බවත් පන්සිල් දෙනකොටම තේරුණා. පැත්තන්ට කිව්වා নমස්කාරය කියන්න කියලා. নমස්කාරය කිව්වා. එක එකනා එක එක තැන් වලින් පටන් ගත්තා. තවත් සමහර දෙනා උඩ බලාගෙන নমස්කාරය කිව්වා. තවත් එක්කෙනෙක් ළඟ ඉන්න දේ බලාගෙන নমස්කාරය කිව්වා. තවත් අයගේ নমස්කාර කරන ඇඟිලි මෙහෙම. තවත් අය මෙන්න මේ අනිත් එක්කෙනාට මොකද්ද කියනවා. මම හිතන්නේ 95%ක්ම හරියට নমස්කාරයවත් කිව්වේ නැහැ. වැඩි හිටියකින් බැලුවත් ඔය ඇත්තෝ නිකම් මොහේ කිව්වා මිසක් හැංගීමකින් කිව්වෙත් නැහැ. කීත හැකිද හැංගීමකින් කිව්වා කියලා?
මම කිව්වා ධර්ම ශ්‍රවණයට පෙර নমස්කාරය කියන්නේ කියලා. ඔය ඇත්ත নমස්කාරය කිව්වා. ඒ කාරණා නිකන් පුරුද්දට චාරිත්‍රාක් ඉෂ්ට කරගෙන ඉන්නේ. ඒ විදිහට. ඔය කිසි කෙනෙක් ජීවිත කාලේ කවදාවත් කිව්වද নমස්කාරය කියන එක මේ මොකද්ද මම කරන්න කියලා හිතාගෙන? මොකද්ද මේකේ පරමාර්ථය කියලා හිතාගෙන? මොකද පුතාලට දුවලට කියන්න පුළුවන් ද ඔයගොල්ලෝ කවදාවත් নমස්කාරය කිව්වා කියලා? මම මේ මොකද්ද කරන්න කියලා හිතාගෙන? පුළුවන්ද? මම දන්නවා ඔය নমස්කාර නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයත් කියයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා. ඒ ඉතින් අර පාලියක සිංහලට පරිවර්තනය කළා. ඕකේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. සිංහලෙන් කිව්වත් පාලියෙන් කිව්වත් ඇයි මේක කරන්නේ? මොකද්ද මේක කරන එකේ පරමාර්ථය? ඒක දන්නවද? බුදුරජාණන් වහන්සේට ගෞරව කළා කියයි. নমස්කාර කළා කියයි. මොකටද ඒක කරන්නේ? ඇයි බුදුහාඳුරන් নমස්කාර කරන්නේ? හේතුවක් තියෙන්නට ඕනේ. පින්වත්නි, අද අපේ බෞද්ධයෝ මෙතනින්ම ඉවරයි. নমස්කාරයෙන්ම ඉවරයි. ඒක හරි. බෞද්ධයෝ 90%කට වඩා নমස්කාරයෙන්ම බුදුදහමෙන් පිටපැනලා තියෙනවා. නමෝ කියන එක හරියට දැනගත්තා නම් මොකද්ද කියලා ඔය අද කරන විකාර මොනවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුදහමේ ආගමට පසුබිම් කරනවත් එකම ආගමට මේ පියවර තබනවත් එකම කියන්නේ නමෝ කියන එකනේ. නමෝ කියන එක. ඕක හරියට දැනගත්තා නම් අපි මීට වඩා ගොඩක් හොඳයි. නමෝ කියන්නේ ඇයි කියලාවත් දැනගත්තේ නැති එක තමයි ලොකුම පාඩුව. ඉතින් ඔය ඇත්තන්ගේ වැරද්දකුත් නෙමෙයි මේ කියලා දෙන්නේ හිටපු ඇත්තොත්. කියලා දෙන්නේ හිටපු ඇත්තෝ දන්නෙත් නෑ ඇයි නමෝ කියන්නේ කියලා. ඒක අද නෙමෙයි. අවුරුදු 1000කට විතර එහා පැත්තේදී සිද්ධ වුණේ. ඒ අතර යන්තම් ටික දෙනෙක් හිටියා ඔක හරියට කරගෙන ආපු ඒකෙන්ද අද මෙතෙන්ට රැඳුණා. ඒ ටික දෙනා හින්දා. නමුත් තව අවුරුදු කීපයක් යනකොට ඒකත් නැහැ. ඒකෙන්ද අපි ඉස්සෙල්ලා බලමු බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සෙල්ලා නමෝ තස්ස කිව්වේ කියලා. ඒකනේ ඉස්සෙල්ලා කිව්වේ. නමෝ කියලා කියනවා. ඇයි? මොන දැන් මම වැඩියෙන්ම අපේ දුවල පුතාලට ඉස්සරහට එන්න කිව්වේ මම දන්නවා මේ උපාසකම් වලට කියලා වැඩක් නැහැ කියලා මේක. ඔය ඇත්තන්ගේ ඔළුව වල තියෙන ඒවා අරින්නට බෑ. ඒ වුණාට අපිට මේ පොඩි දරුවෝ ටික හදා ගන්න පුළුවන්. ඔය උපාසකම් වලට ගොඩක් වෙලාට මම මේ කියන ඒවා කිව්වට පස්සේ ගොඩක් දෙනා මෙතනින් නැගිටලා යන්නේ. ගොඩක් දෙනා හැමෝම කියලා කියන්නේ ගොඩක් දෙනා නැගිටලා යන්නේ. ඔව් ඉතින් හාමුදුරුවෝ කියන එක නම් ඇත්ත තමයි. ඒ වුණාට ඉතින් මේවා එකපාරට අපි කොහොමද නවත්තන්නේ? අපි දැන් කොච්චර කාලයක් තිස්සේ ඉඳන් මේවා කරගෙන ඉනවද? කියන්නේ නැද්ද ඔක? කියන එක ඇත්තයි. නමුත් ඇත්ත වුණත් බාර ගන්න ලෑස්ති නෑ. මොකද ගොඩක් කාලේ ඉඳන් අනිත් වැරදි දේ කරගෙන යනවා. වැරදි දේ ගොඩක් කාලේ ඉඳන් කරගෙන එනවා. ඒ හින්දා දැන් ඇත්ත කිව්වට වැඩක් වෙන්නේ නෑ. ඔන්න ඕකයි අපේ තියෙන සංකල්පය. හැබැයි ඔය ඇත්තන්ට හොඳ උදාහරණයක් තියෙනවා. ඌරන්ට රස කෑම මොකද්ද? මොකද්ද ඌරන්ගේ රස කෑම? අසුචි. ඌර කොටු හදන මිනිහා හැමතිස්සෙම අසුචි තමයි හොයන්නේ. ඉතින් එක මිනිහෙක් මෙහෙම අසුචි පොදියක් බැඳගෙන තමන්ගේ ඌරන්ට එනවා. හැබැයි මේ වගේ වැහි දවසක්. ඔය මිනිහා අසුචි පොදිය කර තියාගෙන එනකොට තවත් ඥානවන්ත මිනිහෙක් ඉස්සරහට හම්බ වෙනවා. හම්බෙලා කියනවා ගොයියෝ ඉස්සරහට කළුව නම් බොහොම දරුණුයි වැස්සක් එන පාටයි. ඔක දැන්වත් බිමින් තිබ්බොත් හොඳයි කියලා. එතකොට අර මනුස්සයා කියනවා ඔව් ඔබතුමා කියන එක නම් ඇත්ත තමයි. ලොකු වැස්සක් එන්න පාට තියෙනවා. ඒ වුණාට ඉතින් මං කොහොමද මේක බිමින් තියන්නේ? දැන් මම මේක ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් මේ අරගෙන එන එකක් නේ හුඟක් දුර ඉඳන්. ඒකින්ද එහෙම බිම තියන්න බෑ. මොකද හුඟක් දුර ඉඳන් මේක මේ ගේනවා. ඉතින් වැස්ස එන බව දන්නවා
දුර ඉඳන් ගේන හින්දා බිම තියන්නෙත් නැතුව අරගෙන යනවා. හැබැයි වැස්ස වහිනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ අර තැනත්තට? අසුචියෙන් නෑ වෙනවා. එතකොට දැනගන්න අර විදිහට කියන උපාසකම් වලට උපාසක මහත්තුරුන්ටත් වෙන්නේ අසුචියෙන් නෑ වෙන්න වෙන එක විතරයි. වෙන දෙයක් නෙමෙයි. හැබැයි අර තැනත්තා නම් අතරමඟදී දැනගන්නවා තමන් අසුචියෙන් නෑ වුණා කියලා. ඔය ඇත්තෝ දැනගන්නේ අසුචියෙන් නෑ වෙච්ච බව යම රජුරුව ගාවට ගිහලා හිටගත්ත වෙලාවට තමයි. යම රජුරුව නහය වහගෙන අහයි මොකද්ද උපාසකම් මේ වෙලා තින්නේ කියලා. ඊට පස්සේ අනේ ඉක්මනින් මෙතනින් අයින් වෙන්න කියලා. දැනගන්නට ඇත්තනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මා පිටක සම්පදානේන පොතපතේ ආවා කියලා නිගමනය කරන්න එපා. මා පරම්පරාවේ ආවා කියලා නිගමනය කරන්න එපා. මා භබ්බ රූපතාය මේ කියන්නේ මෙන්න මේ වගේ ලොකු කෙරුම්කාරයෙක් කියලා වුණත් නිගමනය කරන්න එපා. මා සමනෝ ගරුති ගරු කළ යුතු ඒ කියන්නේ වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ, සිල්වත්, ගුණවත්, උගත් ශ්‍රමණෙක් කියනවා කිව්වා වුණත් පැවිද්දෙක් කියනවා කිව්වා වුණත් එපා නිගමනය කරන්න. ඒ කියන්නේ මම කියන එක වුණත් ඔයත් පරිස්සමෙන් ඕනේ අරගන්නට. මම කිව්වයි කියලා ග්‍රහණය කරන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි ඔය ඇත්තන්ට ඕන විදිහට අතාරින්නත් බෑ. තීරණය කරන්න ක්‍රමයක් කිව්වා. යදා තුම්හි කාලාමා අත්තනාව ජානීයාත. කාලාමේනි අත්තනාව ජානීයාත. ඔබලා විසින්ම දැනගන්න. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. මෙන්න මේවා කුසල් මේවා අකුසල් කියලා. මොනවාද කුසල් කියන්නේ? මොනවාද අකුසල් කියන්නේ? මම කියන්නේ දෙක දෙයක්. මම මේ ප්‍රශ්න අහනකොට සමහර දෙනා ඉන්නවා ඇති වැඩකුත් නැහැ. හැම බණකටම ගිහිල්ලා වාඩි වෙලා ඉස්සරහින්ම ඉන්නවා. හැබැයි මම ප්‍රශ්නයක් අහපු ගමන් දුවලා ගිහිල්ලා ඉස්සෙල්ලා ඒකට කතා කරනවා. ඒක නම් මානසික රෝගයක්. මම මේ අහන්නේ මේ සාමාන්‍ය බණට ඇවිල්ලා ඉන්න පිරිසකින් පැනගෙන අනිත් අයට එන්න ඕනේ නැහැ. එතකොට මං කොහොමද අර අනිත් අයත් එක්කලා සම්බන්ධකම් පවත්වන්නේ? ඒකින්ද ඔය හැමදාම අහන පැත්තකට අහගෙන ඉන්න අහන්න ඕන. ඒක නිසා මේ සාමාන්‍ය අනිත් මේ ඉන්න අයගෙන් මම අහන්නේ මොනවාද කුසල් කියන්නේ මොනවාද අකුසල් කියන්නේ? ඔව් ශික්ෂාපද ආරක්ෂා කිරීම නෑ. හොඳ දේවල් කුසල් නරක දේවල් අකුසල්. මොකද කියන්නේ හැම හොඳ දෙයක්ම කුසල්ද? නෑ. හැම දෙයක්ම කොහොමද බුදුහාඳුර කර්මය කියන එක නිගමනය කළේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හොඳ දෙයක් වුණත් කරන්න බැරිද නරක චේතනාවේ? බැරිද? මොකද බැරි? දැන් සමහර දෙනා අනිත් අයට උදව් කරනවා. උදව් කරනකොට උදව් යටි හිතේ තියෙන්නේ මොකක්ද? අර මිනිහා තමන්ගේ ග්‍රහණයට අරගන්න නෙමෙයිද උදව්වේ යටි පරමාර්ථය. බොහෝ විටම යටි පරමාර්ථයේ තියෙන උදව් කළා අර මිනිහා තමන්ගේ ග්‍රහණයට අරගන්න චේතනාව පවිතුයි. ඒකෙන්ද කුසලයක් වෙන්නේ නෑ ඒක. දැන් බලන්න පාරවල් හදනවා ගොඩක්. අර මැතිවරණේ කිට්ටු වෙනකොට නම් පාරවල් හදන්න දඩි බිඩි ගාලා පටන් ගත්තා. දැන් ඔක්කොම නැවතිලා. දැන් ඔක්කොම නැවත. දැන් ඉතින් වලවල් හැමතැනම අර ඒවා එහෙමම දැන් පත කොයි කාලේ ආයෙව පටන් ගන්නේද දන්නේ නැහැ. දැන් පහුගිය ටිකේ නම් දිගට හරහාට පාරවල් වල වැඩ තිබුණා. ඒක දැන් මේ පාරවල් හදන එක නරක වැඩක්ද? නෑ හොඳ වැඩක්. දැන් අර පාරවල් හැදුවේ ඇයි ඒගොල්ලෝ? ඡන්දේ ගන්න. තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාවට. එතකොට කුසල්ද අකුසල්ද? එතකොට ඒක අකුසල්. කොහොමද අකුසල් වෙන්නේ? ඇයි? හොඳ වැඩක් කරන්නේ. නමුත් කරන චේතනාව මොකද්ද?
ඒකෙන් අයිති ප්‍රයෝජනය අරගන්නට. හැබැයි ඕනනම් මේ මන්ත්‍රීවරයාට හරි ඇමතිවරයාට හරි ඒක කුසල් වෙන්නත් කරන්න පුළුවන්. දැන් එයා හිතනවා නම් දැන් මට මෙච්චර කාලයක් මේ ආසනේ නියෝජනය කළා මොකක්වත් මේ මිනිසුන්ට කරන්න බැරි වුණා. දැන් ඊළඟ සැරේ මට එන්න වෙයිද දන්නෙත් නැහැ. ඒකෙන්ද දැම්මම මේ තියෙන වෙලාවෙත් මේ මිනිසුන්ට මොන හරි කරන්න පුළුවන් නම් හොඳයි කියලා දඩි පිටි ගාලා මිනිසුන්ට මොන හරි කළා දීලා යන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ මිනිස්සු කෙරෙහි හැංගීමෙන් Taman දින්න හරි නැත හරි ඒක වෙනම දෙයක්. මිනිස්සු කෙරෙහි හැංගීමෙන් ඒක කරනවා. එතකොට අන්න ඒක හොඳ කර්මයක්. ඒක කුසල කර්මයක්. ඒ නිසා කරන හැම හොඳක්ම කුසල් වෙන්නේ. පුණ්‍ය ක්‍රියාවල් ඔක්කොම කුසල් නෙමෙයි. පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා. දැන් උඩ ගිහිල්ලා ඇත්තේ කැරකිලා ඇත්තේ දැන්. මොකද්ද මේ කියන්නේ කියලා. දස පුණ්‍ය ක්‍රියා කියලා වෙනම කියලා තියනවා නේද? දස කුසල ක්‍රියා කියලා වෙනම කියලා තියෙනවා. දස පුණ්‍ය, දස කුසල් නෙමෙයි. පුණ්‍ය ක්‍රියා කවුරු කරත් පුණ්‍ය ක්‍රියා. කුසල ක්‍රියා කුසල මාර්ගයේ පිහිටි කෙනාට විතරයි. දස කුසල මාර්ගයේ පිහිටි කෙනා පුණ්‍ය ක්‍රියාවල් කරනවා නම් ඒ පුණ්‍ය ක්‍රියා එයාට කුසල ක්‍රියා වෙනවා. දස කුසල මාර්ගයේ නැතිව පුණ්‍ය ක්‍රියා කරන්න බැරි කමක් නැහැ. පළවෙනි පුණ්‍ය ක්‍රියාව මොකද්ද? දානය. දානය දෙන්න පුළුවන්ද ක්‍රිස්තියානි කෙනෙකුට? පුළුවන්ද? පුළුවන්. මුස්ලිම් අයට දන් දෙන්න පුළුවන්ද? මුස්ලිම් අයට ඒකේ ආනිසංස ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒගොල්ලන්ටත් ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ට කුසල ක්‍රියා වෙන්නේ නැහැ. ඇයි හේතුව? කුසල කියන එක විග්‍රහ කළා තියෙනවා බුදුහාඳුර මොකද්ද කියලා. යං අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං. අලෝභ ඒ වගේම අදෝස අමෝහ. චේතනාවෙන් හටගත්තා වූ යම් කර්මයක් තියෙනවා නම් සිත කය වචනය කියන තුන් දොරින් තං කම්මං කුසලං අන්න ඒක කුසල කර්මයක්. කුසල කර්මය මොන චේතනාවෙන් දෙන්නේ? අලෝභ, අදෝස, අමෝහ චේතනාවෙන්. තං කම්මං සුඛ විපාකං. ඒ කුසල කර්මය සැප විපාක දෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි තං කම්මං කම්ම නිරෝධාය සංවත්තති. ඒ කර්මය කර්ම නිරෝධයේ හෙවත් නිර්වාණය පිණිසත් කර්මක්ෂය කිරීම පිණිසත් හේතු වෙනවා. මොන කර්මයේද? කුසල කර්මය. කර්මක්ෂය කරන්නේ කවුද? මොන මාර්ගයේද කර්මක්ෂය කර මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනිත් ආගම්වල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවද? නැහැ. එහෙනම් කුසල් කරන්න පුළුවන් කාටද? බෞද්ධයෙකුට විතරයි. මොකද තණ්හාව ක්ෂය කිරීමේ අරමුණෙන් තණ්හා, ලෝභ, ද්වේෂ, මෝහ ඉවත් කිරීමේ අරමුණෙන් යම් කර්මයක් කරනවා නම් අන්න ඒ කර්මය තමයි කුසල කර්මය කියන්නේ. නමුත් කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් වෙනත් භවභෝග සම්පත් ප්‍රාර්ථනා කරගෙන. සිල් රකින්න පුළුවන් වෙනත් ලෞකික අපේක්ෂාවන් නැතුව. භාවනාවක් කරන්න පුළුවන් ලෞකික අපේක්ෂාවන් ඇතුව. ඒ නිසා ඒ කිසි දෙයක් ලෞකික අපේක්ෂා මුල් වීම හේතු කොටගෙන කුසල් බවට පත් වෙන්නේ නැහැ. දැන් ඔන්න බලන්න මුදලාලිලා ඉන්නවා. සමහර මුදලාලිලා ඉන්නවා හොඳ අය. බොහොම සාධාරණව දෑමිව කටයුතු කරන අය. ඒ අතර සමහර මුදලාලිලා ඉන්නවා කිසිම සාධාරණයක් නැහැ. ඕන කෙනෙකුගේ බෙල්ල මිරිකලා හූරන් කාලා Taman ධනවත් වීම විතරක් පරමාර්ථය කරගත්ත මුදලාලිලා නැද්ද? ඉන්නවා. ඉතින් අපි හිතමු තැබෑරුම් දානවා. දැන් තැබෑරුම් ගොඩාක් තියෙනවා රට පුරා. ඉතින් මේගොල්ලෝ මේ සාධාරණ මුදලාලිලාද? සාධාරණ මුදලාලිලාද? තැබෑරුම් දාලා තියෙන්නේ නැහැ. ඊගාවට ඒ මුදලාලිලා නිරතුරුවම ජීවිතේ කරන්නේ බලුකම්. බලුකම් කියලා කියන්නේ අනුන්ට නිකන්
මේ කියන්නේ බලු දන්නවනේ බලුකම් මොනවද කියලා නේ. මුදුන් විග්‍රහ කරනකොට ඉතින් ඔන්න ওই විදිහට ඉන්නවා. මුළු ජීවිතේම දැන් මෙයාගේ මේ ක්‍රියාවන් හේතු කොටගෙන වැඩෙන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල්. පව් රැස් වෙනවා. හැබැයි ওই මුදලාලිය අවුරුද්දට සැරයක් ලොකු දානෙකුත් දෙනවා. හාමුදුරුවෝ 100 ගණනක් ගෙදරට වඩම්මලා ලොකු දානෙකුත් දෙනවා. එතකොට ඒ දානයේ ආනිසංස ඒ මුදලාලින්ට ලැබෙනවද? ලැබෙනවද නැද්ද? දන් දීමේ ආනිසංස ලැබෙනවා. නමුත් මුදලාලි ජීවිතේ පුරා පුරුදු කරේ මොනවද? බලුකම්. බලුකම් පුරුදු කිරීම හේතු කොටගෙන මුදලාලි උපදින්නේ කොහෙද? බල්ලෙක් වෙලා. හැබැයි දන් දුන්න ලොකු දාන දුන්නේ ඒකෙන්ද දානේ ආනිසංසත් ලැබෙන්නට ඕනේ. එතකොට කොහෙද උපදින්නේ බල්ලා? හොඳ පෝසත් ගෙදරක ඉහළ පෙළේ බල්ලෙක් වෙලා උපදිනවා. හැබැයි මොකා වුණත් බල්ලා බල්ලම තමයි. ඔය පෝසත් ගෙදරක බල්ලෙක් වෙලා උපදිනවා. ඉතින් සමහරක් ගෙදර බල්ලෝ නෝනලගේ තුරුල්ලේ. ගමන් බිමන් යනකොට කාර් එකේ වාඩි වෙලා හරි සැප පහසුවට ඌ යන්නේ. උගේ ලෙඩ දුකට උපස්ථාන කරන්නේ බෙහෙත් කරන්නේ ස්පෙෂලිස්ට්ලා වෙනම ඉන්නවා. පුදුම සැප විශේෂ ආහාර ඒගොල්ලන්ට තියෙනවා. විටමින්ස් දෙනවා. හොයලා බලනවා හැමතිස්සෙම. නාවනවා, පවුඩර් දානවා, සෙන් දානවා, සමහර වෙලට ඇඳුනුත් අඳිනවා. බලන්න. පුදුම සැප විඳිනවා. බල්ලට ඇඳුම් ඇඳලා වැඩක් තියනවද? කොහොමද? ওই తত্ত্বය තියෙනවා. ඔන්න එක දවසක් අපි වාහනයක යනවා. යනකොට අපි යන වාහනේ ඉස්සර කළා තවත් වාහනයක්. ඒ වාහනේ ඇතුලේ නෝනා කෙනෙකුගේ තුරුල්ලේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා නෝනා හොඳට තුරුල් කරගෙන මෙහෙම කළා ඇඟිලි වලින් පිරිමදිනවා. බල්ලගේ පිට ඔක්කොම පිරිමදිනවා. අර සුදු පාට බෝල් තියෙන බල්ලෝ ඉන්න අර පුංචියෝ ඒ බල්ලෙක්. එතකොට සමහරක් වෙලාවට පේනවා පිඹිනවා බල්ලට. ඉතින් මගේ වාහනේ ලැබු මහත්තයා ටිකක් බැලුවා මේක. බලන්න තේරුණා මහත්තයාට පොඩ්ඩක් ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියලා. ටිකක් වෙලා යනකොට ටිකක් දුර ගිහිල්ලා මහත්තයා මට කියනවා අනේ හාමුදුරනේ බලන්නකො මටවත් නැහැනේ මෙහෙම සැපක්. අර බල්ලා කෙලින්ම කිසි කතාවක් නැහැ. දන් දුන්නා. දෙනවට සිල් තිබුණේ නැහැ. ඒතර පුණ්‍ය ක්‍රියාවේ විපාක ලැබෙන්නේ නැද්ද? පුඤ්ඤන්ති සුඛසේතං අදිවචනං. පින් කියන්නේ මානසික සුවයට කියන මේ සැපයට කියන නම පින් කියලා කියන්නේ. ඒ කියන්නේ පුනාතීති පුඤ්ඤං. පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ අස්කන්නාසාදී ඉඳුරන්ට වන්ට හේතු වෙන දේ ඒ කර්මය ඒ ක්‍රියාව පුණ්‍ය කර්මයක්. ඒක වෙනම කාරණයක්. පිනවන්න හම්බ වෙනවා. හැබැයි ඒ නිසා සිල් රැක්කොත් හොඳ ආත්ම භාවයක පිනවන්නත් පුළුවන්. සිල් රැකලා දන් දුන්නේ නැත්තොත් ඒ සීලය නිසා හොඳ ආත්ම භාවයක් ලැබුවට දන් දීපු නැති නිසා ඒ ඉඳුරන් පිනවීමේ සැපේ අඩු වෙනවා. සොයා බලා විමසලා කටයුතු කරේ නැත්තම් කවදාවත් සොයලා බලලා හම්බෙන ධනය වියදම් කරන්න නුවණ ලැබෙන්නේ නැහැ. නිසා කරන දේ සොයලා බලා කරන්න. ඒකයි මම කිව්වේ ඔය නිකන් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවට කමක් නැහැ. දැන්වත් අපි ටිකක් හොයලා බලලා වැඩ කරන්න ලෑස්ති වුණා. මොකද ඉස්සර හිටපැත්ත මැරිලා ගියා. ඒ හුඟා දෙනා ගියා අපායට. හොඳ තැනකට ගියේ නැහැ. ඔය ඉන්න නැත්තන්ගේ 95%ක් යන්නේ අපායට තමයි. කිසිම සැකයක් නැහැ ආයි. මේ අපායට අරින්න හදනව නෙමෙයි, ගොඩ ගන්න හදන්නේ නෙමෙයි.
අපායට යන්නේ. ලෑස්ති වෙලා ඉන්නේ ඒකට තමයි. ඒක නිසා ඔය අවුරුදු ගණන් තිස්සේ ආපු ඇති දැන් කරගෙන ආවා. ඔයත් තවමත් එල්ලීගෙන එනවා අවුරුදු ගණනක් තිස්සේ ආවා කියලා. මෙන්න මේ වගේ අදහසකට. සක්‍ර දේවේන්ද්‍රයන්ට බුදුහාමුදුරුවෝ කිව්වා කියලා විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන්න කියලා. කියනවනේ දැන්. කියනවනේ සක්‍ර දේවේන්ද්‍රයන්ට බුදුහාමුදුරුවෝ කියලා විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන්න කියලා. ඉතින් හරි ඉතිහාස පොතේ ලිව්වා අපිත් ඒක එහෙම බාරගත්තා. අපි පොඩ්ඩකටවත් හිතුවද බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද විජය කියන්නේ කවුද කියලා? පොතේ තිබුණට බාරගත්තා. ඉතිහාසඥයොත් එහෙම බාරගත්තා. හැබැයි කිසිම ඉතිහාසඥයෙක් හිතුවද බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා? කිසිම ඉතිහාසඥයෙක් හිතියද විජය කියන පුද්ගලයා කොයි වගේ පුද්ගලයෙක්ද කියලා? ඕක හිතාගත්තා නම් මේක ඇත්තද බොරුද කියලා මේ කියන කාරණේ බුදුහාඳුරෝ විජයව රැකගන්න කියලා සක්‍රයට කිව්වයි කියන කාරණය ඇත්තද බොරුද කියලා තීරණය කරන්න පුළුවන්. කවුද විජය කියන්නේ? විජය කියන්නේ මොකද්ද? පියාට අකීකරු වුණා විතරක් නෙමෙයි මහා මැරවරකම් දූෂණකම් කරපු මහා දුෂ්ට දුරාචාරයේ දිච්ච පවිටු පුද්ගලයෙක්. ඒකනේ මුළු රටම ඇවිල්ලා කිව්වේ තාත්තට මේකම පන්නන්න කියලා. තියන්න එපා කියලා. යන්තම් හරි හදාගන්න පුළුවන් නම් එහෙම කරයිද මිනිස්සු රජුරුවන්ගේ පුතාට? නෑ. රජුරුව හරි යන්තම් හරි හදාගන්න පුළුවන් කෙනෙක් නම් පුතාව එහෙම පිටුවහල් කරයිද? නෑ. පිටුවහල් කරේ නිකන් නෙමෙයි කෙස් අඩක් මුඩු කළා. පිටුවහල් කරේ. පිරිසත් එක්කම පන්නලා ඇරියා. එතකොට මෙයා මේ தত্ত্বය ඇති කළේ රටේ දවසක් දෙකක්ද? නෑ සෑහෙන කාලයක් තිස්සේ මහ ජනතාවට මේ හිංසාව පීඩාව මෙයා කළා. විජය එතකොට කුසල් කරාද අකුසල් කරාද? විජය කරේ අකුසල්. දැන් බුදුහාමුදුරුවෝ කියනවා සක්‍රදේවේන්ද්‍රයාට අන්න ඒ විජයව රකින්න කියලා. මොන විජයද? අර පෞකාරකම් කරපු විජයව රකින්න කියලා බුදුහාඳුරු කියනවා. පින්නති ලංකාවත් රකින්න කියලා කිව්වලු. ලංකාව රකින්නයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ව රකින්නවා කියන එකනේ. ගස්කල් රකින්න නෙමෙයිනේ. ලංකාවේ මිනිස්සුන්ව රකින්නයි කියන එක. බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කරනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඕනෑම කෙනෙක් ආරක්ෂා වෙන්නට නම් ධර්මෙහි හැසිරෙන්න කිව්වා. ආරක්ෂාව සඳහා ධර්මයේ හැසිරෙන්න කියපු බුදුහාමුදුරුවෝ මේ පෞකාරයක රකින්නේ කියලා සක්‍රයට කියයිද? සක්‍රයවත් නින්දාවට ලක් කළා නෙමෙයිද මේකේ? මොකද කියන්නේ? බුදුහාමුදුරුවන්වත් ප්‍රතිපත්තියක් නැති කෙනෙක් හැටියට හංගඩු ගැහුවා නෙමෙයිද? විජේව ආරක්ෂා කරන්න කීමේ. මොකද බුදුහාඳුරම කියනවා කර්ම විපාකයෙන් ගැලවෙන්න ගලවන්න මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ කාටවත් කියලා. කර්ම විපාක දෙනේවා විපාක දෙනවා විපාක නොදෙනේවා අහෝසි වෙලා යනවා. ඒ ක්‍රමයේ බුදුහාඳුර වෙනම කිව්වා. යස්ස කම්මං කතම් පාපං කුසලේන පිතියති කියලායි දේශනා කරේ. ඔබේ කපාප කර්ම තියෙනවා නම් ඔබට ඒව නැති කරන්න කවුරුත් ලව්වා බෑ. ඔබ ඒව කළ යුත්තේ ඔබේම කුසල ශක්තිය වර්ධනය කිරීමයි. යමෙකුගේ පාප කර්මිය වෙත්නම් කරන ලද කුසලේන පිතියති කුසලයෙන් ඒව ආවරණය කරන්නයි කිව්වා. ඔන්න කරන අකුස කරපු පාප කර්මයන් නැති කරගන්න කියපු ක්‍රමය. කුසල් වඩන්න කුසලෙන් ඕනේ කරන්නට. දැන් මේක බුදුහාඳුරෝ විජයට කුසල් කරන මග නෙමෙයි තියලා තියෙන්නේ. විජයට කියලා තියෙන්නේ සක්‍රයට කියලා තියෙනවා විජයව ආරක්ෂා කරන්න කියලා. බුදු දහමට එකඟද නැද්ද? එකඟද නැද්ද? කියන්නේ ඉක්මනට පුතාලට තේරෙන්න ඕන. එකඟ නැහැ. එහෙනම් මේක ඇත්තද බොරුද? බොරු. ඔයිට වැඩිය බොරු තියෙනවා තව. ඈ? දැන් විජය එනකොට උත්පල වර්ණ දෙයියෝ ඇවිල්ලා මග හිටියලු ආජීවක වේශයෙන් ගහක් යටට වෙලා. මොකටද විජයව ආරක්ෂා කරන්න?
පිරිත් නූලක් බඳින්න. දැන් උත්පල වර්ණ දෙයියෝ කාවද ආරක්ෂා කරන්න ලෑස්ති උනේ? අර විදේශයෙන් ලංකාවට ආපු ත්‍රස්තවාදියාව. නමුත් උත්පල වර්ණ දෙයියෝ මේ අහිංසක ගෑණි කුවේණිව ආරක්ෂා කරන්න මොකක්වත් කරේ නැහනේ. නේද? කරාද? නෑ. ඒ කියන්නේ කුවේණිව විපතටපත් කරන්න තමයි විජයගේ අතේ පිරිත් නූල බැඳේ. තවත් අපේ උපාසකම්මල ගිහිල්ලා විෂ්ණුට පුද පූජා තියනවනේ. නැද්ද? තවත් ගිහිල්ලා විෂ්ණුට පුද පූජා තියනවා. පින්නත් මම මෙහෙම කියන්නේ ওই විෂ්ණු කියලා දෙයියෙක් නෑ. ඔක මනක් කල්පිතයක් විතරයි. ඔතන තියෙන්නේ. නමෝ කියලා කියන කෙනෙකුට ඕක කරන්න පුළුවන් කමක් නෑ. මේ මං නමෝ කියලා පටන් අරගෙන මේවා කිව්වට තම නමෝ කියන එකෙන් පිට ගිහිල්ලා නෑ මම. තාම ඒකේ ඉන්නේ. එතකොට දැන් බලන්නට බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිගන්න ඇත්තෝ මෙන්න මේවා පස්සේ තමයි යන්නේ. දැන් ඔන්න එතන කියනවා කුවේණි විජයත් එක්කලා ආපු 700ක් පිරිස. පුතාලා ඉතිහාසය ඉගෙන ගන්නවනේ. හොඳද? හිතලා පොඩ්ඩක් බලන්න. 700ක් පිරිස කුවේණි හැංගවලු පොකුණක නේද? දවස් කීයක් යන්නේ නැද්ද ඔක හංගන්න? කුවේණිට? එක දවසක් නැත්තම් දෙකක්. යන්නේ නැති ඔය 700ම හංග ගන්න. ඊට පස්සේ විජේ තනි වුණාලු. විජේ බැලුවලු දැන් මේ කොහෙද මේ පිරිස ගියේ කියලා. කවුරුත් නැහැලු ආපහු ආවේ ගියේ ඇත්තෝ. විජේ ඉතින් එහෙන් මෙහෙන් ඇවිද ඇවිදිනකොට විජේ බැල්ලියෙක් දැක්කලු. විජේ කරපු දේ බැල්ලිගේ පස්සෙන් ගියාලු. විජේ බැල්ලිගේ පස්සෙන් යනකොට විජේට හම්බුණාලු කුවේණිව. දැනගත්තලු මෙයා තමයි මේක කරන්නේ නැත්තේ මගේ පිරිස හංගගෙන නැත්තේ කියලා පොකුනේ. කුවේණිට කිව්වලු දීපම් මගේ පිරිස නැත්තම් උඹ අල්ලලා මරනවා කියලා. ඒකට අනේ කුවේණි බය වුණාලු. බය වෙලා අර පිරිස 700ම විජේට ආපහු බාර දීලා කුවේණිත් එහෙමම විජේටම බාර වුණාලු. ඊගාවට නිකන් හිතන්න පින්නත් නේ පොඩ්ඩක්. කුවේණිට පුළුවන් වුණා 700 විජේ වගේ 700ක් නේ. විජේ වගේ 700ක් එක දවසකින් නැත්තම් දෙකකින් හංගලා තියන්න මෙල්ල කළා. එහෙනම් විජේ කියන එක්කෙනා කුවේණිට කච්චක් වෙයිද? විජේව තනියෙන් ආපු විජේව අල්ලා හක්කේ තියාගන්න බැරිද කුවේණිට එහෙනම්? මොකද කියන්නේ පුතා පුළුවන්ද බැරිද? පුළුවන් වෙන්නට ඕනේ. පින්වත්නි පුංචි සැකයක් තියෙනවා කුවේණි කතාව පිළිබඳව. කුවේණි කතාව එන්නේ මහවංශයේ. හැබැයි කුවේණි කතාව ඊට ඉස්සෙල්ලා ලියවිච්ච දීපවංශේ නෑ. දීපවංශේ නැති එකක් කොහොමද මහවංශයට ආවේ කියන එක පොඩ්ඩක් විමසිය යුතු කාරණයක්. මොකද දැන් කුවේණිට දරුවෝ දෙන්නෙක් හිටියලු. ඒ දරුවෝ දෙන්න කොහෙද කුවේණි මැරුණාට පස්සේ ඒ දරුවෝ දෙන්න ওই වනගත වෙලා එතනින් වැඩි પરම්පරාවක් හැදුනලු. පින්වත්නි වැඩි પરම්පරාවල් ආදි යුගයේ අහවල් ක්‍රමයට ඇති වුණා කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඔයගොල්ලෝ මේ ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම වගේ ඉන්නවා මේ પરම්පරාවල්. මේකට විතරක් විශේෂ කතාවක් අවශ්‍ය වෙන්නේ නෑ. කොහොමත් විජයට දරුවෝ හිටියේ නෑ. හොඳයි. විජේ කුවේණිව මරලා දාලා වෙනින් භාර්යාව ගෙන්න ගත්තත් විජයට දරුවෝ හිටියේ නෑ. ඔතන සාධාරණ සැකයක් ඇති වෙනවා. එහෙනම් කොහොමද කුවේණිට දරුවෝ හම්බුනේ කියලා? කුවේණිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? විජය වන්දනම් විජය වන්දද නැත්නම් විජය ගෙනාපු අනිත් භාර්යාව වන්දද කියන එක ප්‍රශ්නයක්. හැබැයි ඒ එක්කෙනෙක් නෙමෙයි හින්දා තීරණය කරන්න වෙන්නේ විජය වන්ද පුද්ගලයෙක් කියලා. මොකද ඉන්දියාවෙන් ගෙනාවේ එක්කෙනෙක් නෙමෙයි. ඒගොල්ලන්ට තව භාර්යාව ගෙන්නවා. එතකොට විජයව අතහැර දාපු විජය කුවේණිව අතහැරියා නම් වෙනත් කාන්තාවක් එකලා ඉන්නකොට ඒ කාන්තාවට දරුවෝ නැත්තම් රජෙක් අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? රජෙක් අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? තව බිසවක් කගෙන් දරුවෝ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මොකද හොඳටම පේනවා විජය අන්තිම කාලේ රාජ්‍ය බාර දෙන්න කෙනෙක් නැතුව පසුතැවුණා කියලා.
ඒ නිසා විජය ඉන්දියාවට පණිවිඩය යවලා පණ්ඩු වාසදේව මෙහාට ගෙන්න ගත්තා කියලා රජේ බාර දෙන්න. එතකොට එහෙනම් හොඳට පැහැදිලි කාරණයක් තමයි විජයවන්ත පුද්ගලයෙක් කියන එක. විජයට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. කුවෙන් අනිත් අය නෙමෙයි. එහෙනම් ඒ කියන්නේ කුවෙන්ට දරුවෝ දෙන්නෙක් හිටියයි කියන එක කාගෙන්ද ඒ දරුවෝ කියන එක ප්‍රශ්නයක් වෙනවා. වෙනතේ ඉතිහාසයේ අවුල් නැද්ද? ඉතිහාසයේ අවුල් ජාලාවක් තියෙන්නේ. මොකද පරම්පරාව රාජාවලිය කියන්න ගිහිල්ලා අපේ රාජාවලියට ඉන්දියාව සම්බන්ධ කරන්න ගිහිල්ලා කරපු අවුල මේ විශේෂයෙන්ම මෙතන මම මේවා කියන්නේ වැඩිහිටියන්ට නෙමෙයි. මේ කියන්නේ දුවල පුතාලට. අනාගතේ නැත්තන්ට මේ කියන්නේ. ආවට ගියාට බාර ගන්න එපා. විමසිලිමත්ව කටයුතු කරන්න කියන එකයි කියන්නේ. බලන්න කල්පනා කළා පින්වත්නි බුදුහාමුදුරුවෝ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන බව දැක්කා. ඇත්තයි. බුද්ධ ශාසනය පිහිටන්න බෑ රටක සුචරිතෙහි හැසිරෙන පුද්ගලයෝ නැත්තම්. සුචරිතෙහි හැසිරෙන පුද්ගලයෝ නැත්තම් එකපාරට බුද්ධ ශාසනයක් පිහිටවන්න බෑ රටක. බුදුහාඳුර දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ශාසනීය පිහිටීම ඇති වෙනවා ලංකාවේ කියලා. බුදුහාඳුර තුන් වරක් ලංකාවට වැඩම කිරීමෙන් කලේ ඒකට පසුබිම ලංකාවේ හදපු එකයි. ඒ කියන්නේ ලංකාවේ හිටපු ඒ වාසීන්ව ඊට සුදුසු සුචරිත ප්‍රතිපදාවට නැඹුරු කළ එකයි. මිනිස්සුන්ව සුචරිතයට යොදන්නට ශාසනයක් අවශ්‍ය නෑ. සුචරිත කියලා කියන්නේ යහපත් හැසිරීම කියන එකයි. යහපත් හැසිරීම ඇති මිනිස්සුන්ව ඇති කරවන්නට බුද්ධ ශාසනයම ඕනේ නෑ. නමුත් ශාසනය පිහිටවන්නට ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා එදා හිටපු ඒ ලංකා වාසීන් සුචරිතෙහි පිහිටෙව්වා. මොකද හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ නිසා තමයි බුදුහාඳුරෝ ගැන එතන කියනකොට කියන්නේ බුදුහාඳුරෝ බුදු වෙච්ච වෙලාවේ දැක්කා ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා. ඒත් ලංකාවේ ඉන්න යක්කු මහා දරුණු යක්කු කොටසක්. දරුණු කියලා කිව්වේ හැදිච්ච නැති පිරිසක්. ඒ ගෝත්‍රික කණ්ඩායම් යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ නිසා බුදුහාඳුරෝ ලංකාවට ආවා යක්ෂ ගෝත්‍රිකයන්ව দমনය කරන්නට. සුදුසු අවස්ථාව බලලා. බුදු වෙලා මාස 9කින්. ඒ ඇවිල්ලා ඒ මහියංගන ප්‍රදේශයටයි ආවේ. මහියංගනේට ඇවිල්ලා මහියංගනේ හිටපු යක්ෂයන්. ඒ කියන්නේ එදා තීච්ච එක්තරා විශේෂ ජනාකීර්ණ ප්‍රදේශයක් තමයි මහියංගනය. ඒකනේ අදත් අභාවයට ගිහිල්ලා වැඩි පරපුර වශයෙන් ඉන්නේ කට්ටිය අභාවයට ගිහිල්ලා. නමුත් එදා බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක්. බුදුහාමුදුරුවෝ එහි වැඩම කරා. දැන් ඔන්න කියනවා බුදුහාමුදුරුවෝ වැඩලා පත්කඩයක් එලාගෙන වාඩි වෙලා අහස්සේ ඒ පත්කඩය හාත්පසම ගිනි ජාලා පැතිරෙව්වා කියලා. සූර්ය තාපය දෙතුන් ගුණයකින් වැඩි කළා යකුන් මහා පීඩාවකට පත් කළා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මහා කාරුණිකයන්න් වහන්සේ. බුදුහාමුදුරුවෝ කිසිම සතෙකුට පීඩාවක් කරනවද? හිංසාවක් කරනවද? නැහැ. යක්කුන්ව ගිනි ජාලාවල් වලට මැදි කරලා පීඩා කරයිද බුදුහාමුදුරුවෝ? නැහැ. බුදුහාමුදුරුවෝ দমনය කළා කියන්නේ බුදුහාමුදුරුවෝ රිද්දි ප්‍රාතිහාර්ය පාන්නේ නැති. බුදුහාමුදුරුවෝ රිද්දි ප්‍රාතිහාර්ය පාන්නේ නැති. රිද්දි ප්‍රාතිහාර්ය පාන්නේ පීඩා කරන්න නෙමෙයි. රිද්දි ප්‍රාතිහාර්ය පාන්නේ මානය නැති කළා මානෙ කඩලා බිඳලා ධර්මයේ පිහිටවන්නට. ඒකයි দমনය කළා කියලා කිව්වේ. බුදුහාමුදුරන්ගේ দমনය කියලා කියන්නේ අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණයයි. දන්නවනේ? අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණයයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණය කියන්නේ බුදුහාඳුරෝ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහිලා দমনය කරනවා කියන එකයි.
යක්කුන්ව দমনය කළා කියනවා නම් මොකක්ද එහෙනම් බුදුහාඳුර කළේ? යක්කුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා. දේශනා කළ සුචරිත මාර්ගෙහි යක්කුන්ව පිහිටෙව්වා. ඒක යක්ෂයන් দমনය කළා කියලා කියන්නේ. ඒක හොඳටම පේනවා. බුදුහාඳුර පළවෙනි පාර එනකොටම ඒ කිව්වේ මේක යක්කු නැති කළා මනුෂ්‍ය වාසයක් කරන්න ඕනේ කියන එකයි. ඒතර මනුෂ්‍ය වාසයක් කියන්නේ මිනිස් දහම් තියෙන පුද්ගලයෝ ටිකක් ඇති කරන්න ඕනේ කියන එකයි. මිනිස් දහම් තියෙන පුද්ගලයන්ව ඇති කරා. ඒකයි ආර්යයන් ඇති වුණා එදා. ආර්ය විජයගෙන් නෙමෙයි ඇති උනේ ආර්ය ඇති උනේ අන්න එතෙන්දී ලංකාවේ. හැබැයි දැන් දෙවෙනි පාර අවුරුදු 5කින් විජය මේ බුදුහාඳුර ලංකාවට ආවා. ඒ ආවේ මොකටද? මහියංගනේට ආවා. මොකටද? නාගියෝ දෙන්නෙකුගේ යුදය සංසිද්ධවන්නට. කවුද නාගියෝ දෙන්න? චූලෝදර මහෝදර. චූල කියන්නේ පුංචි, උදර කියන්නේ බඩ. මහා කියන්නේ ලොකු, උදර කියන්නේ බඩ. දැන් මේ දෙන්නගේ නම මොනවද? මහ බඩයි පොඩි බඩයි. අද අපි ව්‍යවහාර කරන භාෂාවේ තියෙන පුංචි බණ්ඩා නැත්නම් පුංචි බණ්ඩාර ලොකු බණ්ඩාර කියලා කියන්නේ මේවා හොඳ හෙළ නම් චූලෝදර මහෝදර කියනකොටම වෙන එකක් නැහැ පුංචි බණ්ඩාර ලොකු බණ්ඩාර තමයි නැත්නම් පුංචි බණ්ඩා ලොකු බණ්ඩා තමයි වෙන එකක් නෙමෙයි. හැබැයි ඔන්න එතන කියනවා දැන් බුදුහාඳුරෝ කලින් යක්කුන්ව එලෝලා මනුෂ්‍ය වාසයක් කරන්න ආවලු ලංකාව. හැබැයි මේ සැරේ එනකොට කවුද හිටියේ? නාගයෝ. එතකොට බුදුහාඳුර හිතපු දේ වෙලා තියෙනවද? නෑ. බුදු කෙනෙක් හිතපු දේ ආයි වෙනස් වෙන්නේ නෑ. බුදුහාඳුර යක්කුන්ව එළෙව්වේ මනුෂ්‍ය වාසයක් කරන්න නම් එහෙනම් ඊට පස්සේ මෙහි මිනිස්සු ඉන්න ඕනේ. එහෙනම් එදා හිටිය නාගයෝ කවුද? ඒ මිනිස්සුමයි. ඒක හොඳට තහවුරුයි කියනවා ඒ බුදුහාඳුර එනකොට හිටපු නාගයෝ මහා විසගෝර නයි කියලා. ඒ විසගෝර නාගයෝ ඉන්න ප්‍රදේශයට බුදුහාඳුර ඇවිල්ලා මහා ඝන අන්ධකාරයක් පැතිරෙව්වා කියනවා. රිද්ධියෙන්. ඝන අන්ධකාරයක් පතරවපහම යුද්ධයට ආපු නාගයින්ට යුද්ධයට ගෙනාවු දුනු ඊතලවත් හොයාගන්න පුළුවන් කමක් නැතුව යුද්ධේ නැවතුණා කියනවා. එතකොට විසගෝර නයි යුද්ධ කළා තින්නේ මොකෙන්ද? මොකෙන්ද? දුනු ඊතල වලින්. දැන් බලන්න මම මේක කියාගෙන ගියා. ඔය ඇත්තොත් අහගෙන හිටියා. ඔයතන පොඩ්ඩක්වත් මනස ගියාද? විසගෝර නයි නමුත් දුනු ඊතල දකින්නට බැරි වුණා ඒ නාගයන්ගේ ඝන අඳුර කිස්සා කියනකොටම ඔයතන පොඩ්ඩක්වත් මනසට ආවද නයිනම් කොහොමද දුනු ඊතල වලින් යුද්ධ කරන්නේ කියලා? කොහොමද එහෙම මං කියන්නේ ඉස්සෙල්ලා මනසට ආපු අය ඒක අත උස්සන්න බලන්න. දෙතුන් දෙනෙක් ඉන්නවා. හොඳයි. හොඳයි. ඔව් පොඩි පුත මන් දන්නවා පොඩි ඇත්තන්ට තේරෙනවා ලොකු ඇත්තන්ට වැඩිය. හොඳයි. දැන් ඒ කියන්නේ මේ හිටියේ නාග කියන නමින් කවුද? ගෝත්‍රිකයෝ මිනිස්සු හිටියේ. ඒ පිරිසටත් බුදුහාඳුරු. දැන් ඒගොල්ලෝ යුද්ධ කළේ මොකටද? මණික් පුටුවට. මණික් පුටුව මොකද්ද? සිංහාසනය. එහෙනම් දැනගන්න මණික් පුටුවක් සිංහාසනෙට පාවිච්චි කරපු පිරිසක් මේ හිටියේ. නාගයෝද? නෑ. එහෙනම් ඒගොල්ලෝ මිනිස්සු වෙන්නටම ඕනේ. ඊටත් වඩා ඒ නාගයෝ දෙන්නව එහෙම দমনය කරා කියමු. බුදුහාඳුරු තවත් අවුරුදු 3කින් ලංකාවට ආවා. බුදු වෙලා අවුරුදු 8කින්. ඒ එනකොට කැලණියෙත් හිටියේ කවුද? නාගයෙක්. මහියංගනෙත් නාගයෝ, කැලණියෙත් නාගයෝ. හැබැයි මෙයත් රජෙක්. මණි අක්කික කියන රජෙක් මෙයා. නාගයන්ට පුළුවන් ද ලංකාවේ රජ කරන්න මනුස්ස ලෝකේ? නෑ. එහෙනම් මේ වෙස්මාරු කරගත්ත නාගයෙක් නෙමෙයි ආ. මේ නාගයා කවුද එහෙනම්? මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ ඇතුළු 500ක් පිරිසට දන් දුන්නා කියලා
කියනවා. 500ක් මහා සංඝයාට දන් දුන්නා කියලා කියනවා. එතකොට දැන් හිතන්න බුදුහාඳුර 8 වෙනි අවුරුද්දේ බුදු වෙලා ලංකාවට ආවා. එතන ඉඳන් අවුරුදු 37කින් විජය ලංකාවට ආවේ. වැඩි ඈතක්ද කාලේ? අවුරුදු 37ක් කියන්නේ බොහොම ටික කාලයක්. එහෙනම් විජයද අපේ පළවෙනි රජුරෝ? එහෙනම් මහා වංශයේ ඇයි විජය පළවෙනි රජුරෝ කරන්න හදන්නේ අපේ? ඉන්දියාවෙන් ආපු කෙනෙක් හින්දාද? බලන්න මේ ජරා ජාතියේ ගතිය. ජරා ජාතියේ ගතිය ඔය. අදත් ඒකනේ කරන්නේ. එදත් ඒක කළා. අදත් ඒක එහෙමම කරනවා. අදත් කරන්නේ පාවලා දීම. හොඳට පැහැදිලි විජයෙන් ඉස්සෙල්ලා රාජ પરම්පරාවක් මෙහි හිටියා කියලා. ඊට පස්සෙත් ඒවා වුණා. දැන් එලාර අනුරාධපුරේ රජකම් කළයි කියලා අනිත් රජවරු අනිත් පැතිවල හිටියේ නැද්ද? හිටියේ නැද්ද? එහෙනම් අර පැත්තේ විජය ඇවිල්ලා ඒ කොටස අල්ලගෙන රාජ්‍යයක් පිහිටව ගත්තට ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ අනිත් පැතිවල තව රජවරු හිටියේ නැහැ කියලා. ඉන්න පුළුවන් ඕන තරම්. ඒ දේ තමයි ඒ පැත්තෙන් එහෙම රාජාවලියක් ගොඩ නැගුණා. ඒ රාජාවලිය පැතිරලා කියා. ඒක වෙනම කාරණයක්. නමුත් ඒක ඇති වෙන්නේ ඉස්සෙල්ලා ලංකාවේ තව රජවරු හිටියා. චූලෝදර මහෝදර දෙන්නත් එහෙනම් තවත් රාජ પરම්පරාවක කොටසක්. මේක මම එක්තරා ওই රජයේ ප්‍රධාන පිරිසක් ඉන්න තැනදී කියනකොට මේ මහත්මයා ඇවිල්ලා මාගෙත් එක්ක කියනවා හාමුදුරනේ ඔක හොඳ කියමනක්. මොකද දැන් සලකුණු තියෙනවා මේ අවුරුදු 2000කට වැඩි එහා පැත්තේ අපේ ඉතිහාසයේ තිබුණා කියලා කියනට නටබුන් දැන් හිමින් හිමින් මතුවීගෙන එනවා කියලා. අවුරුදු 5000කටත් එහා පැත්තේ නටබුන් දැන් මතුවීගෙන එනවා කියලා රාජවංශයක ලංකාවේ. එතකොට එහෙනම් අපි විහිං අපේ ජාතියේ කොන්ද කඩලා නෙමෙයිද තියෙන්නේ? පින්වත් මම දන්නේ ඔය ඇත්ත විජයගේ પરම්පරාවේද කියලා. මම නම් විජයගේ પરම්පරාවේ නෙමෙයි. එහෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඔය ඇත්ත වෙන්නේ නැති විජයගේ પરම්පරාවේ වෙන්නේ නැති. ඒ නිසා තමයි ඔය ඇත්ත ඉවක් බවක් නැතුව කිසිම අනාගතයක් ගැන හිතන්නේ නැතුව ඔහි කරන්නම් වාලේ දේවල් කර කර යන්නේ. මෙහෙම බුදුහාමුදුරන්ට නමෝ කියනවා අර එහෙම බුදුහාමුදුර එපා කියපු දේවල්ම කරනවා. ඇයි පින්නත් මේ බුදුහාමුදුරන්ට නමෝ කියලා කිව්වේ? ඇයි නමෝ කිව්වේ? කවුද බුදුහාමුදුරෝ? අපගේ කවුද? ශාස්ත්‍රෝන් වහන්සේ. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. කවුද ශාස්ත්‍රෝ කියලා කියන්නේ? මාර්ගය පෙන්වලා දෙන කෙනා. මොකකටද මාර්ගය පෙන්වන්නේ? මේ ඔන්න ඔතනයි අපිට වැරදිච්ච තැන. ඔතනයි වැරදිච්ච තැන. බුදුහාමුදුරුවෝ නිවනට විතරක් නෙමෙයි මඟ පෙන්වුවේ. බුදුහාමුදුරුවෝ සියලු සැප ලබන්නට මඟ පෙන්වපු කෙනෙක්. නමුත් උපාසකම්මලගේ ඔළුව වලට දුන්නේ බුදුහාමුදුරුවෝ නිවන් සැප ලබන්න කිව්වයි කියලා. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්පිච. ධර්මයේ හැසිරෙන්න සුචරිත ධර්මයේ දුස්චරිතයෙන් වළකින්න ධම්මචාරී සුඛං සේති. ඒ ධම්මචාරී තනත්තා සැපසේ වාසය කරනවා. අස්මින් ලෝකේ මේ ලෝකේ පරම්පිච පරලෝකේ. මෙලොව පරලොව දෙකේම නිවන් දකින්නවද? නෑ. මේ කිව්වේ අස්කන්නාසාදී ඉඳුරන් පිනවීම මෙලවත් පරලවත් දෙකේ ලබනවා. දුෂ්චරිතයෙන් වළකින්න සුචරිතෙහි යෙදෙන්න කියලා. පන්සිල් රැකලා පන්සිල් රැකීමේ ආනිසංස කිව්වා. මහන්තම් භෝගක්ඛන්ධං අධිගච්ඡති. පන්සිල් රකින්න පළවෙනි ආනිසංසය තමයි මහා භෝගස්කන්ධයක් වැඩෙනවා කියප එක. විසරදව උපසංකමති නිර්භයව ඕන තැනකට එන්න පුළුවන්. කීර්ති සද්දෝ අභුග්ගච්ඡති කීර්ති ഘോഷාවක් පැතිරෙනවා. ඊගාවට අසම්මූලෝ කාලං කරෝති මුලා නොවි මැරෙනවා. මැරිලා හොන් තැනක උපදිනවා. තව මොනවද ඕනේ නැත්තන ලෝකීය වශයෙන්? තවත් මොනවද ඕනේ?
නෑ අවශ්‍ය ටික ඔක්කොම උතන තියෙනවා. මොකද්ද කරන්න කිව්වේ? මොනවා කරුවෙද්ද ඒක ලැබෙනවා කිව්වේ? පන්සිල් රැක්කොත්. මං හිතා දැන් ඔයගොල්ලෝ ගොඩාක් ওই දුවල පුතාලා හිතනවා ඇති කොහොමද පන්සිල් රැක්කොත් මේක ලැබෙන්නේ කියලා. මං කියලා දෙන්නම් පස්සේ. කොහොමද පන්සිල් රැක්කොත් ඔයා ලැබෙන්නේ කියලා. ඊගාවට පරාභව සූත්‍රයේ මොනවද තියෙන්නේ? පිරිහීමේ හේතු. වසල සූත්‍රයේ මොනවද තියෙන්නේ? පිරිහීමේ හේතු. මංගල සූත්‍රයේ මංගල කාරණා 38න් 32ක්ම මෙලව දිනුවට හේතු. කරණීයමෙත සූත්‍රයේ මොනවද තියෙන්නේ? ඒත් මෙලව දිනුවට හේතු. ඊට පස්සේ එන පරලොව දිනුවා. ඊගාවට පත්තකම්ම සූත්‍රයේ මේ ලෝකයේම තමන්ගේ ලෞකික ජීවිතයේ යුතුයකම් ඉෂ්ට කරගෙන දිනුව කරා යන ආකාරය. ඊගාවට සිගාලවාද සූත්‍රයේ කොතනද නිවන් ගැන කියන්නේ? සිගාලවාද සූත්‍රයේ කොතනකවත් නිවනක් ගැන කිව්වේ නැහැ. මුල් කාරණා 14 ක්‍රියාත්මක ක්‍රියාවෙහි යෙදෙනවා නම් මෙලවත් පරලවත් දෙකේම ආරාධිත පුද්ගලයෙක් කිව්වා. ඒ කියන්නේ සනසිල්ලේ ඉන්න කෙනෙක් කිව්වා මෙලව පරලව දෙකේ. මොනවාද? සතර ආගතියෙන් වළකින්න, සතර කර්මක්ලේශයන්ගෙන් වළකින්න, භෝග විනාශ දොරටු 6 වළක්වන්නට. එතකොට මෙලව පරලව දෙකේම සැප ලබන කෙනෙක් කිව්වා. මේ ඔක්කොම බුදුහාඳුර නිවන් දකින්න කියපුවා නෙමෙයි. මේ ඔක්කොම කිව්වේ නිවන් දකින්න තියෙන මාර්ගයේ බාධා කරගන්න නැතුව මෙලව සැප ලබන හැටි. මෙලව සැප ලබන්න කිව්වේ. බුදුහාමුදුරුවෝ විතර මේ ලෝකයේ සැප ලබන්න තියෙන නිවැරදි මාර්ගය වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් කිව්වේ නැහැ. අනිත් ඔක්කොම ශාස්ත්‍රවරු මිනිස්සුන්ව මුලා කරපු මාර්ගයක් විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ පිහිට පතන්න එතකොට ඔයගොල්ලන්ට ලැබෙනවා කිව්වා මිසක් ඔය ඇත්තන්ගේ ධෛර්යය ගැන කිව්වේ නෑ. බුදුහාඳුර කිය මොකද්ද? ඔන්න දුවල පුතාලා හිතා ගන්න. උත්ථානවතෝ මොකද්ද උත්ථානවතෝ කියන්නේ? දැන් ඔන්න ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. උත්ථානවතෝ මේ මම කියාගෙන යන්නේ ගීකේ වැරද්ද. ඈ එහෙනම් බෑ. ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මං අහන්නේ පුංචි දේවල්. උත්ථානවතෝ කියන්නේ මොකද්ද? කතා කරන්න, හයියෙන් කතා කරන්න. මොකද්ද උත්ථානවතෝ කියන්නේ? උත්සාහවත් වෙන්න. සතිමතු අනේ ඇයි දුවල පුතාලා ඔච්චර පස්සට දුවන්නේ? ඇයි ඔයගොල්ලන්ගේ කොන්ද පණ නැත්තේ? ඔයගොල්ලන්ගේ එළියට දැම්මොත් නිකන් ජරා වැඩ කරන්න නම් හොඳට කොන්ද පණ ඇතුව ඒ ටික කරයි. ඇයි මේ වගේකට එන්න ලෑස්ති නැත්තේ ඉස්සරහට? ඔය අලු ගසලා දාන්න දැන් ඇති ඔහොම හිටියා මුළු ගැන්නිලා. දැන් ඉතින් එන්න ලෑස්ති වෙන්න ඕනේ නැත්තම් ඔයගලන්ට අවුරුදු 50යි තව ආයුෂ තියෙන ඔක්කොටම. අලු දූලි ගසලා ආවේ නැත්තම් තව අවුරුදු 50යි ඔයගලන්ගේ විතරක් නෙමෙයි මුළු සිංහල ජාතියේම ආයුෂ. ඒක දැනගන්න. මෙතෙක් හිමින් විනාශ වුණාට මෙතනින් පස්සේ හිමින් විනාශ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ කීප ගුණයක වේගයෙන් විනාශය අපිට එන්නේ. ඒක දැනගන්නට. ඔයගොල්ලෝ අද ඔහොම හිටියට මෙතන වාඩි වෙලා ඔයගොල්ලෝ හරියට ඉන්නේ ලිපේ ගින්දරට තියලා තියෙච්ච හැලියක ඉන්න කකුළු පැටව ටිකක් වගේ ඔයගොල්ලෝ ඉන්නේ. දැනගන්න. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. බොහෝ විට ඔයගොල්ලන්ගේ ගුරුවරු හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලන්ගේ නායකයෝ හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔය පස්සෙන් යන දේශපාලනඥයෝ හිතන්නෙත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ ගැන හිතන්න මේ රටේ කවුරුවක්වත් නෑ. හාමුදුරුවරුන්ගෙනුත් බොහොම ටික දෙනෙක් විතරයි ඔය ඇත්තෝ ගැන හිතන්නේ. නෑ අනිත් කවුරුවක් නෑ. අපි හරිම අසරණ ජාතියක් වෙලා දැන්. ඔය හිටියට. අර ටික වැඩියෙන් ඉන්නේ හින්දා ඔහොම හිටියට දැනගන්න ඔය වැඩිකම ටික දවසක් යනකොට ඉවර වෙනවා. අවුරුදු 40ක් යනකොට සිංහල මුස්ලිම් දෙක එක සමානයි ලංකාවේ. දැනගන්න. ඔන්න 1985 සංගණනයයි 95 සංගණනයයි අතරේ අවුරුදු 10යි නේද? 85 සංගණනයේදී සිංහලයෝ 100 නම් 95 සංගණනයේ සිංහලයෝ 83යි. 85 සංගණනයේ මුස්ලිම් 100 නම් 95 සංගණනයේ මුස්ලිම් 183යි. මොකද හිතන්නේ? 17කින් පහළ බෑලා. ඊළඟ අවුරුදු 10ට 20කට වැඩිය පහළ බහිනවා.
120කට වැඩිය පහළ බැස්සයි කියලා කියන්නේ 37යි. ඒ 20න් 10ක් අඩු කරලා ගත්තාම 37ක්වත් වෙනවා ඊළඟ අවුරුදු 10. ඊළඟ අවුරුදු 10ට යනකොට ඒක 147ක් වෙනවා. තේරෙනවනේ? ඒ තව අවුරුදු 20කින්. අවුරුදු 20කින් ඕකෙන තව භාගයක් කපලා දාලා අරගන්න ඊළඟ අවුරුදු 20ට යනකොට මේ මං අවම කර මේ පෙන්වන්නේ. ඊළඟ අවුරුදු 20ට යනකොට දැනගන්නට 50ට 50 ඇවිල්ලා. ඒ ටිකේදී ඒගලන්ට පෙනෙන්නේ නැහැ ඒත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවා කියලා. මොකද මේ මෙතෙක් ඉපදිච්ච අය තාම ජීවත් වෙනවා. ඒකින්ද ඉස්සරහට එනකොට සාඩු වෙලා ඊළඟ අවුරුදු 20 යනකොට හොඳට පේන්න ගන්නවා. අදත් බලන්න මැලේසියාවත් ඇවිල්ලා බෞද්ධ රටක්. බෞද්ධ රාජ්‍යයක්. අද මැලේසියාවේ 55ක් මුස්ලිම්. චීන ජාතිකයෝ මුස්ලිම්. මැලේ කියලාත් කියනවා. ඒගොල්ලෝ මුස්ලිම්. නමුත් 45ක් චීන අය බෞද්ධ. මැලේසියන් චයිනීස්ලා 45ක් බෞද්ධ. එහෙ මුස්ලිම් අයට තමයි මැලේ කියලා කියන්නේ. එතකොට ඒ බෞද්ධ ඇත්තන්ට කිසිම විදිහකින් රජයේ ලොකු තනතුරු මොකක්වත් දරන්න බෑ. පාර්ලිමේන්තුවකටවත් එන්නට බෑ. එනවනම් මුස්ලිම් කෙනෙක් වෙන්නම ඕනේ. භූමිපුත්‍ර කියන තනතුරක් තියෙනවා. භූමිපුත්‍ර තනතුර නැත්තම් විශ්වවිද්‍යාලයක තැනක්වත් නැහැ. උසස් අධ්‍යාපන මොනවාක්වත් නැහැ. ඒ නිසා තමයි චීන ජාතිකයෝ ඔක්කොම පිට රටවලට ගිහලා ඒගොල්ලෝ යටත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගන්න නැතුව ඉන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අතේ වෙළඳාම තියෙනවා. ඒගොල්ලෝ ඒක නිසා ඒගොල්ලන්ගේ ළමයින්ව පිට රටවල ඇරලා උගන්වනවා. ඒ නැත්තම්. හැබැයි ඒගොල්ලන්ගේ අතේ සල්ලිවත් තියෙනවා, ධනයවත් තියෙනවා. මේ තත්වයට ආවොත් ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නට අපිට මොනවද තියෙන්නේ? සිංහලයට මොනවද තියෙන්නේ? මේ ජනගහණය අඩුවිගෙන ඇවිල්ලා සමවෙච්ච වෙලාවට සිංහලයන්ට කොන්ද පණ තියාගන්න මොකද්ද තියෙන්නේ සිංහලයන්ට? කොඳු නාරටියවත් නැහැ. හරියට ගැඩවිල් පණුව වගේ දැනටත්. එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. කෝ? දැනුත් එහෙමනේ ප්‍රශ්නයක් අහපුවම ඇඹරෙනවා. මොකක්වත් නැහැ කරන්න දෙයක්. මේ ඔයගලන්ට බයිනව නෙමෙයි ඔයගලන්ට ටිකක් හිතන්න කියනවා මේ පොඩ්ඩක්. පින්නත් මම මේ කරන්නේ ඔය ඇත්තන්ව පොඩ්ඩක් කොනිත්තන එක. මොකද මහා කුම්භ කර්ණ නින්දකට වැටිලා ඉන්නේ මේ ජාතිය. දරුණු කුම්භ කර්ණ නින්දක ඉන්නේ. කොනිට්ටුවවත් මං හිතන්නේ අවදි වෙයි කියලා. දැනගන්නට. මං හදන්නේ මේ පොඩ්ඩක් රිද්දලා හරි ඔයගලන්ට පෙන්වන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඊගාවට දැනගන්න ඔයගොල්ලන්ගේ ඊළඟ પરම්පරාවට එනකොට මොකක්වත් නැහැ. ඔය පුතාලා දැනගන්න ඔය පුතාලාගේ ඊළඟ પરම්පරාවට එන්නේ වෙඩි උණ්ඩ. ඔයගොල්ලෝ දැන් හොඳට සිගරට් බොන්න. හොඳ. ඔය යාළුවෝ එකතු වෙලා තනින් තන සිගරට් එකක් ගගහ යන්න. ඔයගොල්ලෝ කුඩු ගහන්න පුළුවන් තරම්. දැන් ප්‍රසිද්ධයි නේද මේ හරිය කුඩු වලට සෑහෙන්න. ගහන්න තව ටිකක් කුඩු. හැබැයි ගහනවා නම් ගහන්න ඉක්මනින් මැරිලා යන ගානටම. මොකද අර ඊළඟ එන પરම්පරාවට පේන්නට ඕනේ ගැහුවොත් වෙන්න මේකයි ආදීනවේ කියලා. ඒකින්ද ඔය මත්පැන් බොන තාත්තලට කියන්නේ මොකද ওই තාත්තලා හිටියත් එකයි නැතත් එකයිනේ. බොන තාත්තලා හිටියත් එකයි නැතත් එකයි. ඔය තාත්තලගෙන් වෙන්නේ මොකද්ද? ගෙදර ඉන්න තාක්කල් මානසික අසහනය. ඒ තාත්තා හම්බ කරන එකකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක බීලා විනාශ කරන එක. ඒකින්ද මැරෙන එක හොඳයි. කියන්න ගිහලා අනේ තාත්තේ බොනවා නම් ඉක්මනට තව බෝතල් 3-4ක් වැඩියෙන් බීලා මොකක් හරි එකපාරට කරගන්න කියලා හිතයි. කරගන්න කියන්නේ. පින්වත්නි මොකද හැමදාම මේ දුක් විඳ ඉන්නවට වැඩිය හොඳයි ওই දුක ටිකක් ඉක්මනින් ඉවර වෙච්චාම. එතකොට ඉන්න ඇත්තන්ටවත් පේනවා මේ මිනිහා බීලයි මේ මලේ කියලා. ඒගොල්ලෝ දන්නවා පාඩමක් අරගෙන ඊගාවට මොකද්ද කරන්න ඕනේ කියලා. ඥානවන්තයෝ නම් ඒක කරයිද දන්නේ නැහැ. පින්වත්නි ඔයගොල්ලෝ මොකද පුතා තාත්තලා අපේ තාත්තලා අවතාරින් දැන් තාත්තලා හදන්න අපිට බෑ. ඔයගොල්ලන්ගේ પરම්පරාවෙන් හදන්න ඕනේ.
මම මගේ ධර්මදේශනා කිසිවක් බාරගන්නේ නැහැ ගෙවල් වල. මේ කාලය තුල. ආයතනවල YMB වලවත් බාරගන්නේ නැහැ. මොකද හේතුව YMB වල ඉන්නේ නාකි මිනිස්සු. තරුණ බෞද්ධ සමිතිය කියනවා. තරුණ බෞද්ධ සමිතිය කිව්වට ඕකේ ඉන්නේ ඔක්කොම නාකි මිනිස්සු. ඉතින් ඔතෙන්ද ගිහලා මොකටද? ඇති වැඩක් නැහැ. ඒකෙන් ඒගොල්ලෝ හදන්නේ මම සභාපති, මම ලේකම්, මම භාණ්ඩාගාරික ඔන්න ඔය තනතුරු ටිකක් අරගෙන එක එක්කෙනා එන කොටා ගන්න. බලන්න ප්‍රධාන YMB වල ඔක්කොම මොනවද තියෙන්නේ? ඕවා නෙමෙයිද? ඔක්කොම කඹ ඇද ගන්නවා, ඔක්කොම එන කොටා ගන්නවා. බෞද්ධ සමිතිය. මොන බුද්ධ ආගමෙද දන්නේ නැහැ ඕවා තියෙන්නේ. ඉතින් ඒවත් ඔක්කොම අතහැරලා දාලා. බණ කියන්නේ පන්සල් වලයි විශේෂයෙන්ම ඉස්කෝලවල වලට තමයි අවස්ථාව දීලා තියෙන්නේ. උදේ වරුව ඉස්කෝල, හවස් වරුව පන්සල්. මොකද මම දන්නවා අපේ දුවලා පුතාලව හදාගන්න ලේසියි. දුවලා පුතාලව හදාගන්න ලේසියි. ඔයයන්ට වෙලා තියෙන්නේ මග පෙන්වන්න කෙනෙක් නැති එකයි. බලන්න පාසල උනත් දැන් කරන්නේ මග පෙන්වනවා වෙනුවට නොමග යවනවා. මේ ඉස්කෝලේ ටයිටැනික් පෙන්වවද? පෙන්වවද? හොඳයි. එහෙනම් තරහ වෙන්න එපා මම මේ කියන එකට. තරහ වෙන්න එපා ටයිටැනික්. ටයිටැනික් එකෙන් මොනවද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ? කවුරු හරි දුවෙක් පුතෙක් මට නැගිටලා කියන්න ටයිටැනික් වලින් ඉගෙන ගත්ත ආදර්ශය මොකක්ද කියලා? ගුරුවරයෙක් වුණත් කමක් නැහැ මට කියන්න නැගිටලා ටයිටැනික් වලින් මෙන්න මේ ආදර්ශයක් ළමයාට තිබුණා කියලා. ඔන්න දැන් ගුරුවරුන්ගේ අවස්ථාව. ගුරුවරු ඔක පෙන්වනවා නම් ඉස්කෝලේ ගුරුවරු කියන්නට ඕනේ ටයිටැනික් වලින් මෙන්න මේ ආදර්ශය ළමයින්ට තිබුණා කියලා. කෝ ගුරුවරු ඔන්න එක තැනකදී කිව්වා අපේ ගෑනු ළමයි දිගට ගවුම අඳින්නවත් ඉගෙන ගත්තා කියලා. එක තැනකදී කිව්වා. එකෙන් ඒකයි ඉගෙන ගත්ත තිබිච්ච එකම දේ. හැබැයි ඒකත් හරි භයානකයි. මොකද ඒකේ ඉන්න ගෑනු ළමයා නම් ඒකේ ඉන්න ගෑනු ළමයා දිගට ගවුම ඇඳ හින්දානම් අපේ කෙල්ලෝ දිගට ගවුම අඳින්නේ. ඊළඟ චිත්‍රපටියේ ඒ ගෑනු ළමයා ජංගිය විතරක් ඇඳගෙන හිටියා නම් මොකක් කරයිද? මෙහෙමනම් අපි කරන්නේ ඒක අපේ අවලං ගතිය නෙමෙයිද? නැද්ද? හොඳයි. මම ටයිටැනික් දැක්කා. මම දෙපාරක් දැක්කා. එකපාරක් නෙමෙයි මම දෙපාරම බැලුවත් හොඳට. මොකද හේතුව මම ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ලංකාවට එනකොට සිංගප්පූරු ගුවන් යානේ පෙන්වුවේ දිගටම ඒක. දිගටම ඒක. පැය 9ක්. මොකද මම දන්නවා මෙහෙම චිත්‍රපටියක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි මුලදී නම් මං හිතේ ඕක යනවා මං ගණන් ගත්තේ නැහැ මං බුදිය ගත්තා. නමුත් හැම ඕක දිගටම බුදියගෙන ඉන්නත් බෑ. හැබැයි එක වෙලාවක මං දැක්ක මේ මගේ ඇහැ ඉදිරියේමයි තියෙන්නේ ස්ක්‍රීන් එක. ඉතින් නිදිය ගන්නත් බෑ. ඒකේ ලයිට් එකත් වැටෙනවා. ඉතින් කොහමද මම බැලුවා ටයිටැනික් කියලා වැටුණාට පස්සේ ටිකක් බලන්න ඕනේ කියලා. මම බැලුවා ටයිටැනික්. හැබැයි බලපු එක ලොකු හරි හොඳකට ගියා. මොකද මන් දන්නේ නැහැ ලංකාවට මෙහෙම වෙවි කියලා. නමුත් ඒක බැලුවෙන් මට ඒක ගැන කියන්න පුළුවන්කම තියෙනවා මම දැක්කේ. මොනවද ටයිටැනික් එකේ ඉගෙනුවේ? ඔන්න මම කියන්නම් සාරාංශය. වචන කීපයකින් මුළු චිත්‍රපටියම. හරි ආසයි වගේ අහන්න නේද?
මෙන්න මේකයි. එක පිරිමියෙකුට කැප වෙලා හිටපු තරුණියා චිත්‍ර ශිල්පියෙක් එක්කලා යාළු වෙලා ඒ චිත්‍ර ශිල්පියා ලව්වම තමන්ගේ නිර්වත් රූපය චිත්‍රයට නංවලා තමන් කැප වෙලා සිටිනස්වා ඒ පුරුෂයාට එයාගේ ලාච්චුවකට ගිහිල්ලා අර චිත්‍රය දැම්මා උඹට මාව නෙමෙයි අයිති මෙන්න මේකයි කියන අපහාසාත්මක අදහසින් දාලා අර ළමයාත් එක්කලා පුළුවන් තරම් කාමෝන්මාදයක් සෙයින් හැසිරෙන්න පටන් ගත්තා. හැබැයි ඒක කළේ ඉහළ පාටිස් දාගෙන ලොකු ආකාරයෙන් තමයි ඒක සිද්ධ කරේ. එතකොට දැන් මුළු චිත්‍රපටිය පුරාම තියෙන්නේ මොකද්ද? පරදාර සේවන, පරපුරුෂ සේවන නැත්නම් කාම මිත්‍යාචාරය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා. ඒක නෙමෙයිද දැක්කයි කියනවන්නේ? ඒක නෙමෙයිද චිත්‍රපටියේ තියෙන්නේ? දැන් ඉස්කෝලේකට මේක ගෙනාවේ මොන පරමාර්ථයක් ඇතුවද? ලංකාවේ සිංහල චිත්‍රපටි තියෙනවා මීට වැඩිය හොඳ ඒවා. හොඳ ආදර්ශමත් ඒවා. ඇයි ඉස්කෝලයක් එවැනි ආදර්ශමත් චිත්‍රපටියක් ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති නැතුව මේ වගේ චිත්‍රපටියක් ගෙනල්ලා ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති උනේ? ඒ කියන්නේ ඒකේ යට තියෙන සංකල්පය මං කියන්නද තරහ වෙන්න එපා කියනවට. ඒවට අනුබල දීපු ගුරුවරු ඉන්නවා නම් ඒගොල්ලෝ පරදාර සේවන පරපුරුෂ සේවන අනුමත කරන නැත්තම් ඒගොල්ලන්ගේ හැසිරීම ඒකයි. ඒකින්ද තරහ වෙන්න එපා. එහෙම නැවෙනා වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔප්පු වෙන්නේ ඒගොල්ලෝ ඒවා කැමතියි කියන එකයි. වෙන එකක් නෙවෙයි. මම දන්නවා සමහර පාසල්වල ගුරුවරු සමහරව කැමති වෙන්නේ නැහැ. නමුත් බලවතුන් පිරිසක් ඒක උසිගැන්නවා. ඒ නිසා අනිත් අයට කරන්න දෙයක් නැති වුණා. බලන්න මොකද කරේ කියලා. ඔයත් හිතනවාද අර ටයිටැනික් පින්තූරේ බලපුවාම මාස කීපයක් යනකල් අර ළමයාගේ මනසට ඒක බලපානවද කියලා? හිතන්න. ඊට පස්සේ ඒ ළමයාගේ පාඩම් කටයුතු වලට මේ දුෂ්ට මනස බලපාන්නේ නැද්ද? කාම ඡන්දයෙන් පීඩිත වෙච්ච මනස බලපාන්නේ නැද්ද අර ළමයින්ට? පාඩමට බලපානවා. දැන් ඉස්කෝලේ ළමයාව නමගේ ඇහුවේ නැද්ද? ඔය අම්මලා කවුද ළමයෙකු ඉස්කෝලේ වන්නේ ඔය ආකල්පයෙන්? ඔය විදිහට මේ දරුවන්ව හදලා උගන්නලා එළියට ගන්නයි අපේ ළමයින් එවන්නේ මෙහාට. මේ මොකද්ද වෙන්නේ? ඒක තමයි කියන්නේ ඉවක් බවක් නැහැ, හිතන්නේ නැහැ, හොඳ නරක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ, උගත්. පින්වත්නි බල්ලන්ටත් පුළුවන් ඉගෙන ගන්න, හරක්ටත් පුළුවන් ඉගෙන ගන්න. උගත්කම නම් ඕකයි. උගත් උනාට වැඩක් නැහැ බුද්ධිය නැත්තම්. බුද්ධිය එන්න නම් මානසික පිරිසිදු බව තියෙන්නේ. මේ සංකල්පය මනස අපිරිසිදුයි කියන එක නෙමෙයිද? මනස අපිරිසිදු නම් බුද්ධි නැහැ. ඒ බුද්ධි නැති නිසා තමයි ඔක් කරන්නේ. ඇයි හේතුව? දැන් මෙතනින් ඇහුවොත් එහෙම ඔතනින් 95% විතර පංචශීලයවත් නැති ඇත්තොනේ ඉන්නේ. සිල්පද පහ නෙමේ එකක්වත් රකින්න උත්සාහ කරන්නේ නැති ඇත්තෝ ඉන්නේ. එතකොට කොහොමද ඔය ඇත්ත බුද්ධිමත් වෙන්නේ? මනස කිලුටු වෙන්නේ හැමතිස්සෙම. ඒකනේ ආපු එක ඉවක් බවක් නැතුව ගන්න ලෑස්ති වෙන්නේ. මේ ඉස්කෝලේනු ගියාද තරුණ සේවාවකින් අර මොකද්ද තව එකක් සංවිධානය කරේ මාස දෙකකට ඉස්සෙල්ලා? මොකක්ද ඒකට කියන්නේ වැලන්ටයින් ඩේ? ඈ? මේකෙනුත් ගියාද? නැද්ද? ඈ? තරුණ සේවාවක මේ තරුණ සේවා මේ තරුණ සේවා කියන රටේ විශේෂ වැදගත් සම්දිස්ථානයක්. මේගොල්ලෝ මොකද්ද වැලන්ටයින් ඩේ බදාගෙන කරේ මෙහි? වැලන්ටයින් ඩේ කියන්නේ මොකද්ද? ආදරේ දවසලනේ වැලන්ටයින් ඩේ කියන්නේ. අනේ ඉවක් බවක් නැතුව ආදරේ කියන්නේ මොකද්ද දන්නේත් නැහැ. ඈ ආදරේ දවසක් දාගන්න ආදරේ කියන එක දැනගෙන ඉන්න එපා. පින්වත්නි බෞද්ධ සංකල්පයේ තියෙන ආදරේ වැලන්ටයින්ට සම කරන්න බෑ. හොඳයි අපිට වැලන්ටයින් ඩේ මොකද්ද කියලා? රෝම යුදයේදී කසාද බැඳීම තහනම් කරා. තහනම් කරපුවාම වැලන්ටයින් සාමි කිව්වා යුදය දෙයියන්ගේ නෙමෙයි ආදරයයි දෙයියන්ගේ කියලා.
වැලන්ටයින් සාමි කසාද බඳින්න මෙහෙව්වා සමාජයේ. ඒක නිසා වැලන්ටයින් සාමිව අල්ලලා බෙල්ල කැපුවා පෙබරවාරි 14 වෙනිදා. දැන් ඉතින් අපේ ඇත්තන්ටත් මෙහි පෙබරවාරි 14 වෙනිදා ආදරේ නාමයෙන් බෙල්ල කපා ගන්නයි ලෑස්තිය. ඔන්න අපේ අය කරන්න හදන දේ. මොකද්ද මෙහාට තියෙන වැදගම්ම වැලන්ටයින් ඩේ? නිකන් හිතන්න. පින්නත් එහෙම නෙමෙයි. අපි හදමු මෙහි ඩේ එකක් සාලිය ඩේ කියලා. සාලිය මාලා ඩේ කියලා. ඊට වැඩිය වටින්නේ නැද්ද? අර රාජකුමාරයා ආදරේ වෙනුවෙන් රජයත් අතහැරියානේ. වැලන්ටයින් මොකද්ද මෙහි කරේ? නැද්ද? එකතු වෙලා හදන්න. ඔය දුවල පුතාලට ඕනනම් හදාගන්න සාලිය මාලා ඩේ කියලා එකක්. ඒකත් අවශ්‍යද අපිට? ඒ දෙන්න ඒක කරගත්තා, ඒ දෙන්න මැරිලා ගියා එච්චරයි. දැන් අපිට මොකද්ද ඇති වැඩි ඒකෙන්? දැනගන්න, ඔය අම්මලා තාත්තලා දැනගන්න. මේ බුදුදහමේ එන ස්වාමි භාර්යාවන්ගේ ඒ ආදර සම්බන්ධය කියන එක අද වෙලා තියෙන්නේ හුදු ලිංගික ආස්වාදයක් පමණක් මුල් කරලයි. නමුත් දැනගන්න බෞද්ධ සංකල්පයකට ඊට වඩා පුදුම උදාරත්වයක් ඒකේ තියෙනවා. ඊට වඩා කියනවා භාර්යාවක් කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට අම්මා කෙනෙක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට සහෝදරියක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට යෙහෙලියක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට දාසියක්. භාර්යාව. ඒක භාර්යාවකට කිව්වා. හැබැයි බුදුදහමේ සමානාත්මතාවය කියලා එකකුත් තියෙනවා. ඒක මේ පැත්ත ස්වාමි භාර්යාවන්ගේ සමානාත්මතාවයට කෙලින්ම එල්ල වෙනවා. එහෙනම් ආයි විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ස්වාමියා භාර්යාවට තාත්තා කෙනෙක්. ස්වාමියා භාර්යාවට සහෝදරයෙක්. ස්වාමියා භාර්යාවට යහළුවෙක්. ස්වාමියා භාර්යාවට දාසයෙක්. ඔන්න ඔය පසුබිමයි අපේ සිංහල අපේ බෞද්ධ සමාජයේ ඒ ශිෂ්ටාචාරයේ යුගදිවියක් කියලා කියන්නේ. ඕක ලෝකේ කොහක්වත් තියනවද? ඔය සංකල්ප ඉදිරිපත් කළා නෑ පින්නත්. අපෙත් තියනවද? තිබුණාට දැන් නැහැ. දැන් නම් 100ට කීයක් හොයාගන්න පුළුවන් දන්නේ නැහැ. මම හිතන්නේ 2-3ක්වත් හොයාගන්න නැහැ ඒ සංකල්ප විවාහ ජීවිත. මම ඔප්පු කරන්න. දැන් මෙතන ඉන්නේ ගොඩාක් කසාද බැඳපු ඇත්තෝ. හොඳයි. හිතට එකඟව මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම ඉස්සෙල්ලා අහන්නේ කාන්තාවන්ගේ. ඔයගලන්ට මේ දැන් මේ ආත්ම භාවයේ ලැබිලා ඉන්න ওই ස්වාමියා මට මතු ಜಾති දාතිත් මගේම මහත්යා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න යතුසන් බයි. බලන්න පේනව නේද? කොච්චර කී දෙනාද ප්‍රාර්ථනා කරන්න කියලා. 10% විතර තමයි ඉන්නේ. හැබැයි ඒ සමහරක තරුණ අයට තාම මේක තීරණය කරන්න බෑ. තව ටිකක් කල් යන්න ඕනේ. තරුණ අයට ඒක තීරණය කරන්න. ඒ කියන්නේ ඇයි? සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නේ නැහැ කියන එකයි. සාර්ථක යුග දිවියක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම මතු ಜಾති ಜಾතිත් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තැනක මහලු නිවාසයක් අම්මලගේ මේ කොළඹ පැත්තේ වෙසක් පොයක බණක් කිව්වා. නකුල මාතා නකුල පිතා දෙන්න ගැන. බණ කියාගෙන ගිහිල්ලා මං ඇහුවා දැන් මේ අම්මලා කසාද බැඳලා හිටියානේ. මේ අම්මලගේ හිටපු මහත්තුරුන් ආයිත් අනාත්මෙදිත් ප්‍රාර්ථනා කරන අම්මලා කෝ බලන්න අත උස්සන්න කියලා. එක අම්මා කෙනෙක් ඉස්සරහා වාඩි වෙලා හිටියා. ඒ අම්මා නලලට අත් දෙක ගහගෙන ගියා. අනේ දෙයියනේ දකින්නවත් හම්බෙන්න එපා, දකින්නවත් හම්බෙන්න එපා කියලා. මහා හයියෙන් කෑ ගහගෙන ගියා. ඊට පස්සේ අර මේසයක් තිබුණා, මේස දෙකක් විතර. මේ මේස දෙකේ යට වෙලත් අම්මලා දෙන්නෙක් තව හිටියා වාඩි වෙලා. ඒ අම්මලා දෙන්න අත උස්සගෙන හිටියා. ඒ අම්මලා දෙන්නගෙන් මම ඇහුවා මොකද අම්මලා කියන්නේ කියලා. අනේ හාමුදුරනේ මගේ මහත්තයා නම් මගේ ස්වාමියා නම් මට නියපිටින්වත් කවදාවත් පහරක් ගහලා නැහැ. මගේ ಜಾතිත් ඒ මනුස්සයා දෙයියෙක් වගේ කෙනෙක්. ಜಾතිත් මම ප්‍රාර්ථනා කරනවා මගේ මහත්තයා වේවා කියලා. කිසිම ලැජ්ජාවක් මොකක්වත් හැකිලීමක් නැතුව හරි පුදුම හැඟීමකින් ඒ අම්මා
ඒ කිව්වා. එතකොට මගේ ගාව හිටියා මෙහෙම අම්මලා දෙන්නේ. ඒ දෙන්න කියනවා එහෙනම් ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු. ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු. ඇත්තමයි හොඳට හිටිය නිසා තමයි ඒක එහෙම ප්‍රාර්ථනා කරන්නේ. දැන් පේනවනේ මෙතන කොහොමද උන්නේ කියලා. ඕකෙන් කිසිම කතාවක් නැතුව කියන්න පුළුවන් ඔය අත උස්සපු නැති අම්මලා අත ඉස්සුවේ නැත්තේ ඔය අම්මලගේ තාත්තලා 99%ක් මත්පැන් බොන ඇත්තෝ. ඒක නිසා අත ඉස්සුවේ නැත්තේ. වෙන කාරණයක් තියෙනවා නම් අර 101 තමයි අනිත් කාරණේ. 99%ක් තාත්තලා මත්පැන් බොනවා. බලන්න මොකද අපිට වෙන්නේ කියලා. දැන් ඉතින් මතක තියාගන්න. ඔය ඇත්තන්ට කුඩු ගහන්න කාලයක් නෙමෙයි තියෙන්නේ. කුඩු ගහන්න කාලයක් නැහැ. ඔය ඇත්තන් ඉස්සෙල්ලා බලාගන්න Tamanට තනියෙන් බලාගන්න බැරි නම් ළඟ ඉස්පිරිතාලේ තියනවනේ. තියනව නේද? හොඳ ડોක්ටර් කෙනෙක් channel කරන්න. හොඳ ડોක්ටර් කෙනෙක් channel කළා ඉස්සෙල්ලා ගිහිල්ලා බලාගන්න හොඳ පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා. ඉස්සෙල්ලාම. ડોක්ටර් කිව්වොත් පිරිමියෙක් තමයි කියලා එහෙනම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට මම මේවා නවත්තනවා කියලා. පිරිමියෙකුට පුළුවන් ඒක කරන්න. හැබැයි යම් පිරිමියෙක් කියනවා නම් ડોක්ටර් පිරිමියෙක් කියද්දිත් අනේ මට කොහොමද කුඩු ටිකක් ගහන්න නැතුව කොහොමද සිගරට් ටිකක් බොන්නේ නැතුව මත්පැන් ටිකක් බොන්නේ නැතුව කියලා හිතෙනවා නම් එහෙනම් ડોක්ටර්ගේ වාර්තාවේ මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙනම් ඉතින් පිරිමියෙක් වෙන්නත් බෑ. ගෑණියෙකුත් නෙමෙයි. ගෑණියෙකුත් නෙමෙයි නම් පිරිමියෙක් වෙන්නත් බැරි නම් කවුද? කවුද? නපුංසකයෙක්. එහෙනම් ඔය සිගරට් මත්පැන් කුඩු වලට යටෙන ඇත්තෝ ඉන්නවා නම් දැනගන්න තම තමා කවුද? නපුංසකයි කියලා. සිගරට් එකක් බීගෙන යනවා දැක්කොත් එහෙම කවුරු හරි අන්න එයාව බලහිටම මේ මිනිහා නම් නපුංසකයෙක් කියලා. නපුංසකම තීරණය කරන්න හොඳම දේ තමයි සිගරට් බොන එක. ඔයගලගේ ඉස්කෝලේ එහෙම පුතාලා සිගරට් බොනවා දැක්කොත් ටක් ගාලා දුවලා දැනගන්න මෙයා නපුංසකයෙක් කියලා. ඒක තමයි නපුංසකද නැද්ද කියලා දැකගන්න හොඳම ක්‍රමය. පිරිමියෙක් වෙන්නත් පුළුවන්. නමුත් හිත නපුංසක නම් මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න. ඇයි මෙහෙම කියන්නේ? දැනගන්න. ඔය ඇත්තන්ගේ හැම මත්පැනකට වියදම් කරන හැම සතයක්ම සිගරට් එකට වියදම් කරන හැම සතයක්ම ඔය ඇත්තෝ වියදම් කරන්නේ ඔය ඇත්තන්ගේ තව අවුරුදු